තෙරුවන් සරණයි. නිවන් දකින ප්‍රතිපදාව සරලව ප්‍රායෝගිකව නිවන් මඟ කටයුතු කරන ආකාරය. ප්‍රායෝගික වෙනවා කියන්නේ අපි මේ මොහොතට අවදි වීම කියන එක. මේ මොහොතේ ඔබ මේ මොහොතටම සිත සමීප වෙන්න ඕනි. ඔබේ සිතේ යම් සිතුවිල්ලක ඉන්නවා කියන්නේ ඔබ යම් විදිහක බලාපොරොත්තු සහිතව ඉන්නවා කියන්නේ මේ මොහොතේ යමක් හිත ඉන්නවා කියන්නේ මේ මොහොතේ ඔබේ හිතේ යම් පීඩනයක් තියෙනවා කියන්නේ යම් කිසි හැඟීමක්, වෛරයක්, ඉරිසියාව, ක්‍රෝධයක්. එහෙමනම් ඔබ මේ මොහොතට අවදිය කියන තැන නැහැ. ඔබ ඉන්නේ මානසික තත්වයක. එහෙමනම් මේ මානසික තත්වය කියන්නේ ඔබගේ සිත විසින් ගොඩ නගපු තත්වයක්. අපි හැම මොහොතකම අපේ සිත විසින් ගොඩ නගන ඒ ආකල්පමය, ඒ හැඟීම්මය, ඒ ආත්මීය ස්වභාවයක තමයි අපි හැම මොහොතකම කටයුතු කරන්නේ. මේ ධර්මයේ සිහි නුවණින් දැකිය යුතු වෙනවා. මේ ධර්මයේ නොදන්න කෙනෙක්, සාමාන්‍ය මේ ධර්මයේ ගැන අවබෝධයක් නැති කෙනෙක්, ඒ කෙනා සිතුවිලි ලෝකෙක ඉන්නවා කියන එකයි තේරුම. ඒ කෙනාට පේන්නේ බිත්තියක්ද, ගහක්ද, ජනේලයක්ද? ඒ කෙනා පේන්නේ යමක්ද හැඩතලේ? දොරක්ද, මේසයක්ද, පුටුවක්ද, කෙනෙක්ද, පුජ්‍යලයක්ද? කුමන හෝ අරමුණක් කියන්නේ මේ සිතේ ප්‍රසාදයක්. ඒ කියන්නේ මේ හැම මොහොතෙම මේ සිත ඇති වෙන නැති වෙන ප්‍රවාහයක තමයි පවතින්නේ. දැන් ওই සමතේ වඩනකොට සිද්ධ වෙන්නේ ඒ ඇති වෙන නැති වෙන ප්‍රවාහය එකම නිමිත්තකට තබා ගැනීම. ඒ කියන්නේ සිත නැති වෙනව නෙමෙයි. සිතක් නැහැ නෙමෙයි. සිත නැති අපි දැන් සාමාන්‍යයෙන් මේ ධර්මයේ පැහැදිලි කරනකොට මේ වචන භාවිතා කරනවා විතරයි. එතනදී අපි ওই වචනේ භාවිතා කරනවා මේ සිත නැති මොහොතක් කියලා. ඒ අපි සාමාන්‍යයෙන් ওই සිත නැති මොහොත කියන තැන පෙන්නන්නේ සිතක් නැති වෙලා නෙමෙයි. ඒ මොහොතේ සිතට රැවටිලා නැහැ. ඒ කියන්නේ සිතට අහු වෙලා නැහැ. ඒ කියන්නේ සිතුවිල්ල අල්ලගෙන නැහැ. අන සිතුවිල්ලේ මිදෙන තැනයි අපි කියන්නේ මේ සිතෙන් මිදෙනවා කියන්නේ. මෙන්න මේ සිතෙන් මිදෙන මේ මොහොතට අවදිය කියන තැන. සිතුවිල්ලේ මිදුණු තැනක්. ඒතර සිතුවිල්ලේ මිදුණා කියන්නේ මේ හැම මොහොතෙම ඇති වෙන සිතුවිල්ලේ අපි සිතුවිල්ල අල්ල ගන්නවා කියන්නේ අපේ සිතුවිල්ල තමයි අපි එතකොට සිතුවිල්ල වෙලා. ඒ සිතුවිල්ල තුළ තියෙනවා නම් යම්කිසි මානීය ස්වභාවයක්. අපේ මාන්නය තුළ ඉන්නේ. දැන් මම කියන ආත්ම දෘෂ්ටිය හැම මොහොතම පෙන්නන්නේ. ඒ කියන්නේ අපි කියනවනම් සාමාන්‍යයෙන් ඔය තේරෙන විදිහට කියනවනම් දැන් මහ පොළොවේ පය ගහලා ඉන්නවා කියන්නේ කෙනෙක්. එහෙම නැත්නම් කෙනෙක් උඩින් අර පොළොවට වැඩි අඩියක් උඩින් ඇවිදිනවා කියන්නේ ඔය සාමාන්‍ය භාෂාවේ කතා කරන්නේ. ඔය ගමේ මිනිස්සු එහෙම කතා කරන්නේ මෙයා අඩියක් උඩින් ඇවිදින්නේ කියලා. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් එයාගේ හිතින් එයා මං සල්ලිකාරයෙක්, එහෙම නැත්නම් මම ඇමති කෙනෙක්, එහෙම නැත්නම් මම අහවල් නිලධාරියා. ඔන්න වගේ මාන්නයක් හදාගෙන හිටියොත් වෙන්නේ එයා බිම්මට්ටමේ බිම්ම පය ගහලා ඉන්නව නෙමෙයි. එයා ඉන්නේ අර හදාගත්ත චරිතය උඩ. අපි තුමු සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් කියලා. මම පොලිස් කාර්යයක්. එහෙම නැත්නම් මම IP කෙනෙක්. එහෙම නැත්නම් මම DIG. එහෙම නැත්නම් මම ASP කෙනෙක්. එහෙම නැත්නම් මම OIC. මේ වගේ එයා ඉන්නේ තනතුරක. එහෙනම් එයා ඉන්නේ මාන්නයක.
ඒ තනතුර මාන්නේ අත්හැරියොත් මොකද වෙන්නේ? ඒ තනතුර අත්හැරියොත් ඒ මානීය ස්වභාවයෙන් එනවා නේද අර නිදහස් තැනට. ඒක තමයි අපි කියන්නේ පොළවේ පය ගන්නවා කියලා. තව වැටෙන තැනක් නෑ. දැන් පොළොවට එහායින් වැටෙන තැනක් නෑනේ කෙනෙක් සාමාන්‍ය මේ ධර්මයක් පැහැදිලි කරන්න යන්නේ ගැඹුරු දහමක් පැහැදිලි කරන්න යන්නේ මේ මොහොතට අවදිය කියන තැන. නිර්මලව අපි දකින්න ඕනි තැනක් එතන. දැන් අපි කියන වචනනේ මේ භාවිතා කරන්නේ. නමුත් මේ වචනේ අපි කියන්නේ අපි කතා කරන වචනේම මේ අපි අදහස් කරන දේ කියවෙන්නේ නැහැ කියන එක. දැන් ගොඩක් රට අපි මොහොතට අවදිය කියන තැන අපි කිව්වහම ඒක ප්‍රායෝගිකව දකිනකොට කොහොමද ඔබ දැන් ප්‍රායෝගිකව මොහොතට අවදි කියන එක දකින්නේ? හොඳට බලන්න. සිතුවිල්ලක් නැහැ නෙමෙයි. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් හරි ලේසියෙන් සිතුවිල්ලක් නැහැ. එතන තමයි මේ ශුන්්‍යතාවය. එතන තමයි මොහොතට අවදි කියන්නේ. කවදාවත් මේ සිතුවිල්ලක් නැති මොහොතක් නැහැ. ඒක තමයි ඇත්ත. මොකද මේ සිත කියලා කියන්නේ අපි හැම මොහොතෙම ඔබට කිව්ව ඔබට වැටෙන්නේ නැති සිත කියන්නේ මේ ප්‍රවාහයක්. අපි කිව්වා දැන් ගිනි බෝලේ කරකවනකොට මේ වලල්ලක් අපිට පේනවා. මේ තමයි සිත. එතකොට මේ සිත කියන්නේ අර ගඟ වගේ. මේක හොඳට ගන්න මේ කියන මේ ලොකු තේරුමක් තියෙනවා මේ කියන ටිකේ. සිත කියන්නේ ගඟ වගේ. දැන් ගඟ ඔබට අල්ලලා පෙන්වන්න පුළුවන්ද මේ ගඟ කියලා? අතට අහුවෙන්නේ වතුර ටික. වතුර කියන්නේ ගඟ නෙමෙයි. ඒතර ගඟ කියන්නේ ගලනවට. ඇත්තටම ගලන ප්‍රවාහයකටයි ගඟ කියන්නේ. දැන් ඔබ ගඟක් අඳින්න කිව්වොත් චිත්‍රයක ඔබ අඳින්නේ වතුර ගොඩක් ගලනවා. ඒකනේ ඇත්ත. ඇත්තටම වතුර ගොඩක් ගලන එක තමයි ගඟ කියන්නේ. අපි සාමාන්‍යයෙන් හඳුනලා තියෙන්නේ එහෙමයි. සම්මුතියේ නම් කරලා තියෙන්නේ ඔයනි ස්වභාවයකට තමයි ගඟ කියන්නේ. ඔය උපමාවම තමයි සිත කියන්නේ. සිතක් ඉපිද නිරුද්ධ වෙලා තව සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. තව සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. මේ විදිහට සිත් පරම්පරාවක් වේගෙන් ගලනවා. ගඟ වගේ. අන්නේ ඒ සිත් පරම්පරාවක් වේගෙන් ගලන එකට තමයි අපි කියන්නේ සිත කියලා. සිතක් ඇතිව නැති වෙනවා. අපි කියන් භාෂාවේ කියන්නේ සිතක් ඉපිද නිරුද්ධ වෙනවා කියලා. අපිට මේ මොහොතේම ඒ සිත ඉපිද නිරුද්ධ වෙන සිත. දැන් එහෙම වුණොත් ඊගා මොහොතේ තව සිතක් ඉපදෙනවා. ඒක නවත්තන්න බෑ. තව සිතක් ඉපදෙනවා. ආයි නවත්තන්න බෑ. ඒකයි. ඒ කියන්නේ මේක ත්වරණයක් කිව්වොත් ඔබට තේරෙන එකක් නෑ වචනේ. එහෙම නැත්නම් මේක ප්‍රවේගයක් කිව්වොත් ඒකත් මේ විද්‍යාවේ තියෙන වචන. මෙතන කියන වචන හරි පරිස්සමින් කියන්න ඕනේ. ඒ කියන්නේ මේ සිත ඉපද නිරුද්ධ වෙලා නවතින්නේ නෑනේ. ඉවරයක් නෑනේ. ඊගාව සිත ඉපද නිරුද්ධ වෙනවා. තව සිතක් ඉපද නිරුද්ධ. දැන් මේ සිත ඉපද නිරුද්ධ වෙනකොට ඊගාව සිතත් මේ සිත ඉවරයි. සම්බන්ධයක් නෑ ඊගාව සිතට. හැබැයි එකම අරමුණ වෙන්න පුළුවන්. දැන් ඔබ බලන් ඉන්න බිත්තියක් දිහා. ඒ බිත්තිය දිහා ඔබ බැලුවා එතනින් ඉවර නෑ. නැවත සිතුවිලි ඇති වෙන එකම බිත්තිය තමයි අරමුණ නිමිත්ත. ඉතින් ඔබ හිතන්නේ මට බිත්තිය පේනවා කියලා. නමුත් අපේ බිත්තිය පේන්නලා තියෙන්නේ එක සිතකින් නෙමෙයි. දැන් බිත්තිය පේන සිත් පරම්පරාවක්ම ඇති වෙලා නැති වෙනවා. එකම බිත්තිය නිමිත්ත එකමයි හට ගන්න සිත් හැම එකම බිත්තියමයි. එහෙම වුණාම ඔබට තියෙන බිත්තියක් පේනවා. දැන් මේ කතාව ඊටාම මේ කතාව ඔබ ලියා ගන්න ඕනේ. මේ සිත ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ප්‍රායෝගික පැත්තත් අපි ධර්මයේ තුල දැනගත්ත දේත් එකට ගලප ගන්න ඕනේ. දැන් ධර්මයේ තුල ඔබ දැනගත්තා මේ එක සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඒක ඊගාව සිතට සම්බන්ධයක් නැහැ. දැන් පොත දකින සිත මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි ඊගාවට බිත්තිය දකින හිත පොත දකින හිතට සම්බන්ධයක් නැහැ. ඒකත් ඉපද නිරුද්ධ වෙලා ඊගාවට මල දකින හිත. ඒකත් ඉපද නිරුද්ධ වෙලා පුටුව දකින හිත. ඒකත් ඉපද නිරුද්ධ වෙලා පොළව දකින හිත. ඔන්නෝම සිත් පරම්පරාවක් අපි කොහේ යනවා කියලා. හැබැයි මෙතන දැන් ඔබ මේ පැහැදිලි කරන කාරණේ ඔබ දැක්කොත් එහෙම මේ දැන් පොත දකින සිත ඇති වෙලා නැති වුණා. ආයිමත් පොතම තමයි දකින්නේ. එකම නිමිත්තත් නැවත ඇති වෙන නැති වෙන ප්‍රවාහය තුළ ඒක ඔබගේ රැඳීමට හේතුවක් වෙනවා. උපාදාන කරනවා කියන්නේ අපි උපාදාන අල්ල ගන්නවා කියන්නේ. අවශේෂයක් කියන්නේ ඉතිරියක් කියන්නේ ශේෂයක් කියන්නේ අපිට දැනෙනවා මතකයි. අපිට මතක තියෙන්නේ අපි හිතපු දෙයක් හොඳට බලන්න. ඔබ කොහේ හරි ගමනක් යනවා.
ඊපස්සේ කඩේකින් තේ එකක් බොනවා. ඊට පස්සේ ආයි වාහනේ නැගලා ආයි යනවා. ආයිමත් දීර්ඝ ගමනකින් පස්සේ ඔබගේ ඒ පූජනීය ස්ථානයකට හෝ සිද්ධා ස්ථානයට හෝ යනවා. ඔබට මතකද දැන් මේ වේගයෙන් යන වාහනේ යන වාඩි වෙලා යනකොට මේ ගොඩාක් ඒවා ඔබට වීදුරුවෙන් පේනවා එළියේ. ඔබට ඒක මතක නැහැ. හැබැයි ඔබ කඩෙන් වාඩි වෙලා තේක බීපු වෙලාවේ කාපු බණිත් ගෙඩියත් මතකයි. බීපු තේකත් මතකයි. එතකොට ඒක මතක හිටියේ කොහොමද? අර වේගය අඩු වුණා අතන. නැවත නැවතත් අරක ප්‍රපංච හැදුනා මඤ්ඤණා ඇති වුණා. ඒ කියන්නේ නැවත නැවතත් එකම නිමිත්ත නැවත නැවත තැටිගත වුණා. අන්න ඒකයි අපි කාටුන් එකක් අර අපි පුංචි කාලේ අර පිටු 200ක පොතක දුවන ළමයෙක් ඇද්දාම අයි පිටු එක පෙරලගෙන යනකොට කාටුන් එකක් හැදෙනවා වගේ අපිට දුවන ළමයෙක් පේනවා. මෙන්න මේ වගේ එකක් තමයි මේ සිතේ කතාව. ඒ කියන්නේ රූප වේගයෙන් රූප ගොඩාක් වැටිගෙන ගියාම අපිට ඒක මේ චිත්ත සංඥාවේ ශේෂ වෙන්න හේතු වෙනවා. ඒකම තමයි ආත්මීය සිතක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ උපමාව හොඳින් දකින්න ඕනි තැනක්. ඒ කියන්නේ අපිට ආත්මයක් හැදිලා තියෙන්නේ කොහොමද? අපිට දැන් ඉන්න කෙනෙක් ඉන්නවා. තියෙන බිත්තියක් ඉන්න කෙනෙක්. මේ ගහ තියෙනවා. මේ බිත්තිය තියෙනවා. මේ කෙනෙක් ඉන්නවා. අපිට මේ නැති වෙන්නේ නැහනේ. දැන් හෙටත් මෙතනට ඇවිල්ලා ඔබ වාඩි වෙනවා. දැන් අද ඉන්න තැන ඔබ ඉන්න තැන අපි තුමු යම්කිසි ගහක් තියෙනවා. ඔබ හෙටත් ඇවිල්ලා ඔතනින් වාඩි වෙනවා. දැන් අපි ඉන්න තැන ඇත්තටම අඹ ගහක් තියෙනවා. අපි ඒක නිතරම කියනවා. ඒතකොට හෙටත් ඔබ ඇවිල්ලා ඔතනින් වාඩි වෙනවා. දැන් හෙටත් මේ අඹ ගහ තියෙනවා. දැන් හෙටත් ඔබ උදේ නැගිටිනවා. එතකොට ඔය ගෙදර තියෙනවා. ඔබ හෙටත් එතකොට ඔය වහල තියෙනවා, ඔය ගෙදර තියෙනවා. හෙටත් මේ ඉරම පායනවා. හෙටත් රැට හඳ පායනවා. ඒතර හෙටත් මේ ඉර තියෙනවා. හෙටත් මේ ගෙදර තියෙනවා. ඒතර හෙටත් මේ විදිහටම දර්ශනයක් පේනවා. එතකොට මේ බලන්න මේ එකම දර්ශනය නැවත නැවත ඊයේ තිබුණු ගහමයි අදත් තියෙන්නේ. ගිය සතියේ තිබුණු ගහමයි අදත් තියෙන්නේ. ගිය මාසෙ තිබුණු ගහමයි අදත් තියෙන්නේ. ගිය අවුරුද්දෙත් ගහක් තිබුණා අදත් ගහක් තියෙනවා. අපේ ආත්මයක් හැදිලානේ. අපිට දැන් තියෙන ලෝකයක අපි ඉන්නවානේ. දැන් මෙතනනේ මේක ඇත්ත වෙලා තියෙන්නේ. මෙතනම ඇත්ත වෙලානේ. මේක ලියා ගන්න ඔබට පහසු වෙන්නයි මේ අපි මේක සිතුවිලි වලට පෙරලලා ඔබට ඉදිරිපත් කරන්නේ. මෙතන එකම රූපේ නැවත නැවත වැටීම තුල තැටිගත වීම තුල කාටුන් එකක් හැදෙන විදිහටම ඔබට දැන් කාටුන් එකේ ජීවමාන වෙලා ළමෙක් දුවනවා, කාටුන් එකේ hina වෙනවා, කාටුන් එකේ අඬනවා, කාටුන් එකේ කතාවක් යනවා. හැබැයි ඒක අපිට ඒ දැන් මේ ළමයි ඒකෙනුත් ජීවත් වෙනවා කාටුන් එකක් බලමින් ඒක විඳිනවා. ඒකම නේද මේ ඇත්ත ලෝකෙ වෙන්නේ. එකම චිත්‍රය නේද මේ නැවත වැටීම තුල අපිට අපිට මේක දැන් මේ ආත්මයක් අපිට ඒක වචනෙන් ලේසි කියන්නේ නැහැ කියලා. නමුත් ඒක නැතුනේ කොහොමද? එහෙනම් ඒක හැදුනේ කොහොමද? අනේ එතකොට තමයි ඔබට මේක ගලපන්න වෙන්නේ. මේක හැදිලා තියෙන්නේ කාටුන් එක හැදෙන විදිහටම තමයි. උපමාව කාටුන් එක උපමේය තමන්ගේම සිත රූප නැවත ඇත්ත වීම. එකම රූපේ තමයි වැටෙන්නේ. දැන් පුදුම විදිය රැවටීමක් මෙතන තියෙනවානේ. කාටද කියන්න පුළුවන් මේ ඉර නැහැ කියලා. කාටද කියන්න පුළුවන් මෙතන ඉරක් නැහැ හඳක් නැහැ කියලා. ඇත්තටම අපිට අන්තයකට යන්න බෑ. මෙතන කතාව තියෙන්නේ අපි මේ මොහොතේ අපි සිතක් ඇසුරු කරන්නේ. ඒ සිතේ කතාවයි මෙතන තියෙන්නේ. සිතක් එහෙම පවතින්නේ නැහැ. මෙතන අපිට බාහිර හතර මහ භූතවත් භෞතික කතාවක්වත් නෙමෙයි තියෙන්නේ. අපි ජීවත් වෙන්නේ සිතක් ඇසුරු කරන්නේ. ඒතර අපිට මේ පේනවා කියන්නේ සිතකටයි පේන්නේ. අපිට මේ ඇහෙනවා කියන්නේ සිතයි මෙතන වැඩ කරන්නේ. ඒතර අපිට දැනෙනවා කියන්නේ සිතක්මයි. මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. හොඳට ගන්න. හොඳට ඔබ තව මෙනෙහි කරන්න. ඔබට විචිකිච්ඡා සැකයක් නැති වෙනකම් ඔබ මේවා මෙනෙහි කරන්න. මේ සත්‍යයටම ඔබ එන්න. විශාල මායාවකට ඔබ හසු වෙලා ඉන්නවා. මෙතන අපි ජීවත් වෙන්නේ සිතක. පළවෙනි කතාව ඒක. චිත්තේන නීයති ලෝකෝ. අපි ජීවත් වෙන්නේ සිත තුල මැවෙන ලෝකෙක. සලායතන ලෝකෝ ඇස කන දිව නාසය කය මන කියන මේ ආයතන 6 මගින් ගේන අරමුණු මගින් අපිට
සංඥා වලින් මවලා තියෙනවා ආත්මීය ලෝකයක්, ප්‍රාණවත් ලෝකයක්, සවිඥානික ලෝකයක්. නමුත් එහෙම එකක් නැහැ. හේතු තියෙනකොට මෙතන ආලෝකයේ නැවති හේතුව නිසා ගස නැමැති ඒ ආලෝකයේ හැඩතලය අර කණ්ණාඩියේ ප්‍රතිබිම්බයට වැටෙනවා වගේ අපේ අක්සිකා කියන ප්‍රසාදය තුළ ප්‍රසාදවත් වෙලා තියෙනවා. ආලෝකයක් නැතිනම් අපිට පේනවා කියලා දෙයක් නැහැ. එහෙනම් ආලෝකයට අයිති මේ පේන බව. එතකොට මෙතන තවත් රැවටීමක් තියෙනවා. ඒ පේන බව තුළ පේන දෙයක් කෙනෙක් ඉන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපිට පේන එකේ පොතක් තියෙන්නේ කොහොමද? අපිට පේන එකේ කමල් ඉන්නේ කොහොමද? එහෙම දෙයක් නැහැ. අපි දාගත්ත පෙර සංඥාවක් මේ ඇසුරු කරන්නේ. දැන් මේ පෙර සංඥා කියලා කිව්වහම දැන් ඔබ බලන්න දැන් මව් කුසෙන් එළියට ආවට පස්සේ දැන් අපි එහෙම කියමු මව් කුසෙන් මේ දරුවෙක් මව් කුසෙන්නේ අපි දැන් මේ ලෝකේ බිහි වෙනවා කියන්නේ සම්මුතිය තුළ. එතකොට දැන් මව් කුසෙන් එළියට ඇවිල්ලා මේ දරුවා දන්නවද මේ රතු පාට කියලා? මේ දරුවා දන්නවද මේ කහ පාට, මේ රතු පාට, මේ නිල් පාට, මේ කොළ පාට කියලා? නෑ. ඔබ බලන්න ඔබගේ පුංචි කාලෙට කියලා මොන්ඩිසෝරියේදී තමයි කියලා දෙන්නේ මේ රතු, මේ කහ, මේ කොළ කියලා. ඒ විතරක් නෙමෙයි මොන්ඩිසෝරියේ තමයි කියලා දෙන්නේ මේ ත්‍රිකෝණ, මේ සමචතුරස්‍රාකාර. ඒ විතරක් නෙමෙයි අනිත් දේවලුත් අපි මේ එතන ඉඳන්ම හැම සංඥාවක්ම දා ගන්නවා. ඇත්තටම හැම සංඥාවක්ම අපි දා ගන්නවා. පුංචි මේ ඇස් දෙකට දැනෙන්නේ වර්ණයක්, කනට දැනෙන්නේ ශබ්දයක්, එතකොට නාසයට ගඳක්, දිවට රසක්. මෙන්න මේ හරහා තමයි අපි දෙයක් නිර්ණය කරන්නේ. දැන් පුංචි දරුවෙකුට අර උපමාවක් තියෙනවා. යමක් දුන්නොත් මේ දරුවා ඒක අතගාලා බලනවා, රෝල් කරලා බලනවා, ඉඹලා බලනවා, හපලා බලනවා, දිව ගාලා බලනවා. බලන්නේ සෙල්ලම් බඩුවක් දුන්නා. ඒ දරුවා ඒකෙන් තමයි අඳුනගන්නේ. ඒ දරුවා ඉඹලා බැලුවම සුවඳක් දැනෙනවා ඒ දරුවට. දරුවා ඔබලා බැලුවම ඒ දරුවට තද ගතියක් දැනෙනවා. ඒ දරුවා ඊට පස්සේ ඒක ඇස් දෙකෙන් හොඳට කරකවලා බැලුවම වර්ණ ටික පේනවා. ඒ දරුවා ඊට පස්සේ ඒක හොල්ලලා බැලුවම මේකේ ශබ්ද ඇහෙනවා. ඒ දරුවා ඒ අනුව තමයි හිතාගන්නේ. ඒ දරුවා මුකුත් දන්නේ නැහැ. මේ සෙල්ලම් බඩුවක්ද මොකක්ද කියලා දරුවා දන්නේ නැහැ. මේ පුංචි දරුවෝ ඉපදිච්ච ගමන් මාස ගණන් දරුවෝ බලයි. වචනයක්වත් කතා කරන්න බෑ. අවුරුද්දක් යනකම් දරුවට අම්මා කියලාවත් කියා ගන්න බෑ. එතකොට මේ දරුවා ශබ්දේ බාහිරින් එන ශබ්දයට ප්‍රතිකම්පනයක් අපි කව සොරාලෙන් සිද්ධ වෙනවා කියලා. අපි කව ඒ හැඩතලේ එනකොට මෙහින් අම්මා කියනකොට දරුවාගේ සොරාලෙනුත් ප්‍රතිකම්පනයක් පිට වෙනවා. අහසේ විදුලි කරනකොට මේ ජනෙල් හෙල්ලෙනවා වගේ. කම්පන සංඛ්‍යාත සමාන වෙනකොට ප්‍රතිකම්පනය වෙනවා. ඊට පස්සේ හැඩතලයට එනකොටම මේ ශබ්ද එනවා. දැන් හැඩතලේ එනකොටම ශබ්ද එන එක තමයි රූපේ කියන්නේ හැඩතලේ, නාමය කියන්නේ ශබ්දේ. අදටත් වෙන්නේ ඒක නෙමෙයිද? ඔබේ ඉස්සරහට දැන් පොත කියන මේ උපමාව ගත්තොත් එනකොට හැඩතලේ ඔබට නාමය එනවා නේද පොත කියලා. ඒතර මේ භාෂාව, වචන හැම එකම ශබ්දයක්. සිතත් සත්‍යයක්. මේකේ ධ්වනියක් තියෙන්නේ. දැන් බලන්න මේ දරුවා ඉපදිච්ච ගමන් දරුවා ඇමරිකාවට ගෙනෙච්ච කියලා ඇමරිකාවේ දෙමාපියෝ ගාව. ඒතර මේ දරුවා ඉංග්‍රීසි භාෂාවේ ශබ්ද වෙනස් වෙනවා. හැඩතල වලට ශබ්ද වෙනස් වෙනවා. මේ අම්මා කියපු දරුවා මේ මදර් කියන. ඒ වගේ මේ දරුවා ඉන්දියාවට ගෙනිච්ච කියමු. ඒත් ඒ දරුවා දමිළ භාෂාවේ ශබ්ද වෙනස් වෙනවා. මේ දරුවා චීනට ගෙනිච්ච කියමු. ඒ චීන දෙමාපියෝ ගාව හැදෙන දරුවා කතා කරන චීන් ගානේ භාෂාව අපිට දන්නේ නැහැ. ශබ්ද හුඟක් වෙනස්. නමුත් ඒ ශබ්දයක් නේද මේ හැමතැනම එතකොට නාමය කියලා අපි දාගෙන තියෙන්නේ. අයි චීනේ හැදෙන දරුවා ලොකු වෙනකොට ඔබේ වයසටම එනවා කියලා හිතන්න. චීනෙම ඉපදිලා චීනෙම වයසට ගියලා මේක ගැන හිතන්න. එයා චීන් ගාන එකෙන් පිට දෙයක් දන්නේ නැත්තම්. ඒකනේ. එතකොට ඒ ශබ්දේනේ තනි කර මෙයාගේ සිත කියන්නේ. ඒකනේ ඇත්ත. දැන් එතකොට සිත කියලා දෙයක් ඇත්තටම තියනවද මේ කතාවේ? මේක සබහාදහමක් නෙමෙයිද කියලා බලන්න. බලන්න මේ මොහොතේ ඔබට දැන් මේ අඹ ගහ ඔබට එන්නේ සිතුවිල්ල. මේ අඹ ගහ, මේ බිත්තිය, මේ පුටුව, මේ මේසේ, මේ ඔක්කොම සිතුවිල්ල. සිතුවිල්ලකින් එහා දෙයක් ඔබ ඇසුරු කරනවද? බලන්න මේ සිතුවිල්ල නෙමෙයිද ඔබ ඇසුරු කරන්නේ. එතකොට මේ හැම සිතක්ම මේ මොහොතේම ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිත ඊගාව සිතට සම්බන්ධ නැහැ. ඊගාව සිතත් මේ ඔක්කොම හැම සිතක්ම අතීත සංඥාවක්. ඊගාව එක. දැන් මෙතන පොත කියන්නේ අතීත සංඥාවක්. ඊගාට බිත්තිය කියන්නේ අතීත සංඥාවක්. මේ මොහොතේ පවතින මේ මොහොතට මේ දැන් හැම සංඥාවක්ම අතීතයට අයිති වෙනවා.
ඒක තමයි අතර මලොන්ගේ ලෝකය කියන්නේ. ඒක තමයි පුරාණ විදම්බික්කවේ කම්මම් වදාමි කියන්නේ. ඒක තමයි මේ අපි අතීතේ තලු මරනවා කියන්නේ. පුරාණේ කනවා කියන්නේ. මේ වචන නෙමෙයි වැදගත් වෙන්නේ. මෙතන සිද්ධිය වෙන එක. එතකොට ඊගාවට ඇති වෙන සිතත් අතීතයට අයිති වෙනවා. අය ඒක බිත්තිය කියන සිතත් අතීතයට අයිති. ඊට පස්සේ මල දකින සිත කිව්වත් අතීතයට අයිති. දැන් මේ සිත මෙතනම හටගෙන නිරුද්ධයි. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. ඊගාව සිත සම්බන්ධිකුත් නැහැ. මේ සිත මෙතනම අතගෙන නැති වුණා. ඊගාව සිත අලුත්ම සිතක්. ඔබ මේ පැත්ත බලනකොට ඔබට බිත්තිය පේනවා. ඔබ අනිත් පැත්ත බලනකොට ඔබ මේව පොඩක් බෙල්ල හරවලා පොඩක් බලන්න අනිත් පැත්ත බලනකොට ඒ සිත වෙනස් වෙනවා. ඒක වෙනින් සිතක්. සමහරට උදේ hina වෙච්ච එක්කෙනා දවල් අඬනවා. සමහරට දවල් අඬපු එක්කෙනා ආයි තව මොහොතකින් තව hina වෙනවා. මේ වගේ එතකොට එතන අඬපු එක්කෙනා එතරම් මැරිලා ඉවරයි. ඒක ඇති වුණු තැනමයි මරණය තියෙන්නේ. එතන හටගත් තැනම නිරෝධයක් තියෙනවා. අවුත්තා සම්බුතං උත්තාන වෙරණ තිබීමට ගත ඉතුරු නැතුව නිරුද්ධ වුණා. මේ සිතේ කතාව. සම්බන්ධයක් නැහැ ඊගාව සිතට. ඒතර මෙතනම මේ සිත මැරිලා නැද්ද? මැරිලා ඉවරයි. දැන් ওই ශරීරේ පොළොවට පස් කරන්නේ වලලන්නේ අවන් එකට දාන්නේ සිත නැති නිසානේ. දැන් බලන්නකෝ දැන් හුස්ම වැටෙන්නේ නැහැ කියනකොට හුස්මත් එක්කම සිත සම්බන්ධයි. එතකොට හිතත් නැහැ කියනවා. ශරීරය දරදඬු වෙනවා. එතකොට ඇත්තටම ශරීරේ වැඩක් තියෙනවා. ඒක ගිනි තියලා දානවා. මේ මැරලා තියෙන ශරීරය නෙමෙයි හිතනේ. හිත මේ මොහොතේත් මැරෙනවා කියලා අපි කියන්නේ. දැන් ඔබට පැහැදිලි මේ කියන දේ. පවතින හිතකුත් නැහැ. ඒකත් එතනම ඇති වෙනව නැති වෙනව. එතකොට ඒක ෂණික සිතක් අපිට තියෙන්නේ. ඒක එක්ෂණික සිතක ඇති වෙන නැති එක දකින්නවා කියන්නේ. ඒක තමයි මරණානුස්සතිය වඩන එකේ උපරිමයි. මරණානුස්සතිය වඩන්නේ බුදුන් වහන්සේ ওই එක්ෂණික සිතේ උදේවැය දකින්න. ඇත්තට මරණානුස්සතිය තුළ ඒත් පෙන්වන්නේ නිවනමයි. ඒ කියන්නේ මේ මොහොතේ හටගත්ත සිත එතනම ඇති වෙනව නැති වෙනව දකින්නවා කියන්නේ. එතනම ඉපදෙනවා මැරෙනවා තියෙනවා. එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුළ මරණය හමු නොවේ. ඒතකොට සම්මුතිය තුළ අපි මරණයක් පනවන මේ ජීවත් වෙලා ඉන්නව මැරෙනවා. ඉපදුණු කෙනෙක් ආයි ජීවත් වෙන කෙනෙක් ඊට පස්සේ මැරෙන කෙනෙක්. දැන් එදා ඉඳලම ඉන්න කෙනා එකම කෙනා කියලා අපි හිතනවා මැරෙනකම්. එහෙමද? සම්මුතිය තියෙන්නේ එහෙම නේ. එහෙම දෙයක් වෙන්නේ හැම ෂණේම ඇති වෙනව නැති වෙනව. ඒක තමයි සත්‍ය. දැන් මේ සත්‍ය දකින්න කෙනාට මේ රූපේ පැවැත්මක් තියනවද? රූපං අනිච්චතෝ නිච්චතෝ. බුදුන් වහන්සේ ප්‍රශ්න කරනවා. මහණෙනි මේ රූපේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිච්ඡම් බන්තේ. පවතින්නේ නැහැ ස්වාමීනි. එතන මට ගෙනිරුත් වෙනවා. ධර්මයේ තියෙනවා එතන. එතන මේ රූපේ නිසා හටගත්ත වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. එතන වේදනාව නිසා හටගත්ත සංඥාව නිට්ටයද? අනිත්‍යයි ස්වාමීනි. එතන සංඥාව නිසා හටගත්ත සංකාර ඒත් අනිත්‍යයි ස්වාමීනි. සංකාර නිසා හටගත්ත විඥාන ඒත් අනිත්‍යයි ස්වාමීනි. මේ පටිච්ච සමුප්පාදේ ක්ෂණික සිතක දකින්න පුළුවන්. ඔබට ඒක පේනවා. අවිද්‍යාවපච්චය සංඛාර කියලා කියන්නේ සංඛාර කියන්නේ සිතුවිලි. දැන් ඒතර මේ සිතුවිලි හැදිලා තියෙන්නේ අවිද්‍යාව නොදන්නකම නිසා මේ සිත තියෙන්නේ. හටගෙන නිරුද්ධන බව දන්නවනම් යථාභූත ඥානෙ තියෙනවා. එහෙනම් එයා රැවටෙන්නේ නැහැනේ. දැන් රැවටුන කෙනාටනේ මේ ලෝකයක් හැදිලා. ඒතර අවිද්‍යාව නොදන්නකම සත්‍ය නොදන්නකම නිසා රැවටීම සංඛාර. අවිද්‍යාවපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන. ඒ සිතුවිල්ලක් දැන් මේ සංඛාර මේ මොහොතේ එන අරමුණේ රවටෙනවා කියන්නේ ඒක සත්‍ය කරගන්නවා කියන්නේ පොත ඇත්ත වෙනවා. ඒතකොට සංඛාරපච්චය විඥාන. ඒතකොට දැන ගැනීම විඥානේ. අර පුංචි කාලේ දැක්ක එක අම්මා කියන. අර හැඩතලයට මේ නාමයේ ගැට ගැහුණා අම්මා කියන. අර ප්‍රසාදයේ වර්ණ හැඩතල. ඒතකොට චක්ක ප්‍රාසාදේ. ඒකට ගැට ගැහුණා මෙතන මේ සෝත ප්‍රාසාදේ අම්මා කියන શબ્දේ. චක්කු ප්‍රාසාදේ කියන වර්ණයට හැඩතලයට අර අම්මා කියන શબ્දේ ගැට ගැහුණ සෝත ප්‍රාසාදේ. මොකද උනේ අන්තිමටම වර්ණේ එනකොට රූපේ එනකොටම නාමය එනවා. දැන් ඔබට කෝල් එකක් දීලා අම්මා කිව්වොත් ඔබට රූපයක් තියෙනවා. ওই රූපෙට තමයි શબ્ද තියෙන්නේ කියලා ඔබ හිතන් ඉන්නවා. දැන් ඇත්තටම මෙතන ඔබත් නැහැ. ඔතන වර්ණෙත් නැත්තම් શબ્දෙත් නැත්තම්. ඒ කියන්නේ නාමයේ රූපේ වෙන් වෙනවා කියන්නේ විඥානේ නැති වෙනවා. මම ඔබ ඉන්නවා කියන සිතුවිල්ල එතනම නැති වෙනවා. ඔය තමන් ඉන්නවා කියන ආත්ම දෘෂ්ටියත් එතනම බිඳ වැටෙනවා. ඒතර රූප අනිච්චතෝ අනිච්චතෝ කියන්නේ මේ රූපේ කියන්නේ. එතකොට ශබ්ද රූප, එතකොට වර්ණ රූප. රූපේ අනිත්‍යයි කියන්නේ ඒක පවතින්නේ නැහැ. එතනම ඇති වෙලා නැති වෙන ස්පාර්කයක් විතරයි. ස්පර්ශයක් විතරයි. ඒක එතනම හටගෙන නැති වෙනවා කියන්නේ. දැන් ඒව එකකට එකක් සම්භූත වුනේ නැත්තම්, එකට සම්පූර්ණ වුනේ සපටිච්ච වුනේ නැත්තම් එකකට එකක් එතකොට ඒ શબ્දේ එතන શબ્දයක් විතරයි මෙතන වර්ණයක් විතරයි. දැන් වර්ණය දැන් මේ හැඩතලයට ආලෝක හැඩතලයට වර්ණය එනකොටම શબ્දිකුත් එකතු වෙලා අපිට
දැන් අම්මා කියන රූපයක් තියෙනවා. අම්මා කියන શબ્දෙකුත් තියෙනවා. ශබ්දේ දැන් මේ නාමයේ රූපේ එකතනම එකතු වෙනවා. ඒ වුණොත් අම්මා කියන සිතුවිල්ල තියෙනවා. ඔන්න සිතක් හැදුනා. ඒක තමයි ඔබ මේ ලෝකයේ බිහි වෙලා පළවෙනි සිත හැදුණු හැටි තමයි පෙන්නේ. ඕක තමයි ස්කන්ධානම් පාතිභාවෝ. ඒ ස්කන්ධය කියන්නේ රූපේ කියලා ගත්ත ඒ වේදනාව ඒ හැඩතලේ. හැඩතලයට ඊට පස්සේ විඳීම කියන්නේ හැඩතලේ කිරණ වර්ණ කිරණ ටික. එතකොට එතනට වේදනා සංඥාව තමයි ඒ හැඩතලේ වර්ණ කිරණ ටිකම තමයි සංඥාව. ඒක තමයි සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ ඒක අර શબ્දෙට එකතු වෙලා ඒක හැට මේ හැඩතලෙට શબ્ද එකතු වෙන එක. එතකොට ඒක තමයි සත්කාය දෘෂ්ටි. සත් කියන්නේ තියෙනවා, කාය කියන්නේ ගොඩම, දෘෂ්ටියක් ඒක. එහෙම දෙයක් නැහැ. ඒකම තමයි වේදනා සංඥා සංකාර ගැන එක දැන ගැනීම වෙන්නේ ඕකමයි විඥානේ. විඥානේ කියන දැන ගැනීම ස්කන්ධයක් නැතුව වෙන්නේ නැහැ කිව්වෙත් ඒකයි. ස්කන්ධානම් පාතිභාව කිව්වෙත් ඒක ඇස කියන්නේ ආයතනේ මේක හදන ආයතනේ. දැන් කොහොම ටික ලියලා ඔබට පෙන්නේ මේ සලආයතනේ හැදෙන හැටි. හොඳට ආයි මේ ටික නැවත නැවත අහන්න. ওই විදිහට තමයි පළවෙනි සිත ඔබට හැදුනේ. දැන් එතන ඉඳලා හැම සිතක්ම ওই විදිහටමයි හැදෙන්නේ. ශබ්දයක් තියෙනවා, රූපයක් තියෙනවා. ශබ්දයක් තියෙනවා, වර්ණයක් තියෙනවා. ඊට පස්සේ ඒකට ගඳකුත් තියෙනවා. ඒ ගඳිනුත් අම්මා මතක් වෙන්නේ ඒකයි. හැඩතලේ මතක් වෙනවා ගඳ සුවඳ එනකොට. ඔබ ඉන්න පරිසරයේ සිසිල් පරිසරයක්ද නුවරඑළිය වගේ පරිසරයක්ද ඒත් ඔබට මතක් වෙනවා මේ නුවරඑළිය ගිය දවසක් ඔබ බලන්නකො. ඊට පස්සේ ඔබ ගෙදර ආවා කියලා හිතන්නකො. ආයෙ අර සීතල නිකන් හරි ආවොත් අර නුවරඑළිය ඒ මොහොත මතක් වෙනවා. ඔබ හිතන්නකො දැන් නුවරඑළිය කෙනෙක් ආයෙ ගියා කියලා මේ දකුණු පළාතට හම්බන්තොට පැත්තට. ඒතර වියලි ඒ උණුසුම සීතල ඒ පරිසරයත් එක්කලා ඒ සිද්ධිය මතක් වෙනවා. ඒ පරිසරය සිහි වෙනවා. එතකොට මෙතන මේ ප්‍රසාද ආයතන 6ම සමුප්පන්න වෙලා අපිට දර්ශනයක් වුණා. ඔබට තේරෙනවද මේ කියපු ටික? තේරුම් ගන්න උත්සාහ කරන්න. නැවත නැවත අසන්න. පළවෙනි සිත හැදෙන හැටි දැනගන්න ඕනි. මේකේ කෙනෙක් නැහැ, ආත්මයක් නැහැ, සිත කියලා දෙයක් නැහැ. සබදාමක් විතරයි තියෙන්නේ. ඒ සිත හැදෙන එක අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව කියන්නේ මේක හැදෙන හැටි නොදන්නකම. එහෙම වුණොත් තමයි සංඛාරා තියෙන සිතුවිලි තියෙන්නේ. සංඛාරා කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සිතුවිලි අනිච්චයි. එතකොට දැන් ඔබට ඇහෙනවා බෙරයක් ගහනවා. ඔබට සමහරට ඇහෙනවා ඇති. එතකොට මේ බෙරෙත් එක්කලා අපිට සංඥාවක් දෙනවා. එතන මරුණු කෙනෙක් අරගෙන යනවා කියන සංඥාව. අපිට ওই රූපෙම වෙනවනේ බෙර සද්ද එනකොට. ඕක හැම තැනටම තියෙනවා. ඔබට බෙර සද්දයක් ඇහෙනවනේ. එතකොට කෙනෙක් මරුණාම ඔහම බෙරේ ගගහ අරන් යනවා කියලා ඔබට තියෙනව නේද සංඥාවක්. ඒ සංඥාව නේද එතකොට ওই කතාව මවන්නේ. ඒ සංඥාව කියන්නේ බලන්නකො සිතුවිල්ලන්නේ. මේ මවලා තියෙන. දැන් මේ පළවෙනි සිත හැදෙන තැන දැක්කනම් මේ හැම එකම එහෙමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ විදිහට ඔබ දකින්න පුරුදු වුණොත් ඔබ මෙහෙම පෙන්නනවා නම් ඒක තමයි යථාභූත ඥානය කියන්නේ. යථා ස්වરૂපේ යථා ස්වභාවේ යථාර්ථේ යථාව දැකීම තමයි යථාභූත ඥානය. ඒ භූත වෙන හැටි සම්භූත වෙන හැටි යථාර්ථේ දකින්න එක තමයි සිත හැදෙන හැටි. ඒක සිතට පෙන්වන්න ඕනේ හැම අරමුණකටම පෙන්වන්න ඕනේ. දැන් සිතක් කියන්නේ අරමුණක් මේ මොහොතේ එන ප්‍රසාදයක්. ඒ එක සිත අනිත් සිතට සම්බන්ධයක් නැහැ කිව්වේ ඊගාව කාරණාව. දැන් මෙතන ස්කන්ධ ගොඩවල් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පරතෝ පලාකතෝ මේ විදිහට මේ බුදුන් වහන්සේ මේ 11 ආකාර ස්කන්ධ ගොඩවල් කියලා ගන්නවා. අතීතානාගත පච්චුප්පන්නංව ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණීතව. දැන් අපි කලින් කිව්වේ බුදුන් වහන්සේ සංඥාව පෙන්නනවා. සංඥාව හුලක් ගණ්ඩයක් රෝගයක් ඒකේ කිසිම හරයක් නැහැ. ඒකේ කිසිම දෙයක් නැහැ මේ සංඥා එහෙම දෙයක් නැහැ කියන එක පෙන්නනවා. ආත්මීය දෙයක් නැති බව පෙන්වන්න තමයි ඒ කිව්වේ. ස්කන්ධ ගොඩවල් කියලා ගන්නකොට ගන්නෙ අතීතානාගත පච්චුප්පන්නං වා ඕලාරිකා සුකුමාවා හීනාවා ප්‍රණීතාවා දුර වේවලා සම්තිකේවා ගන්නෙ මේ ස්කන්ධා කියලා. ඒකම උපාදාන කරගන්න එකයි උපාදානස්කන්ධා කියලා කියන්නේ. එතකොට මේ එන අරමුණ දැන් මේ මොහොතේ එන අරමුණ මේ අරමුණ ගොඩක් මේක නැවත නැවත මේක එතකොට අතීත අනාගත වර්තමාන දුර ළඟ අන්ත තියෙන්නේ දෙයක් තිබ්බොත් නේ.
දැන් ඔබට පොත කියන දේ තිබ්බොත් තමයි ඒ දේ සුකුම වෙන්නේ, ඒ දේ ගොරෝසු වෙන්නේ, ඒ දේ දුර වෙන්නේ, ඒ දේ ළඟ වෙන්නේ. ඒ දේ එතකොට අතීතෙත් තිබුණා වෙන්නේ, අනාගතෙත් තියනවා වෙන්නේ, වර්තමානෙත් තියනවා වෙන්නේ. මෙහෙම ඔබ ඔය පොතේ කතාව ආත්මයක්ම හදනවා. ඒකයි මේ ස්කන්ධේ ගොඩක් ස්කන්ධ ගොඩක් කියලා මේ පෙන්නන්නේ. ඒ කියන්නේ ස්කන්ධ කායා කියලා කියන්නේත් ඒකමයි. ගොඩ කියලා පෙන්නනවා. නැත්තම් සක්කාය දෘෂ්ටි කියනවා. කාය කියන්නේ ගොඩ. කොම එකතු කරලා ගත්ත ගොඩක්. මේ කියන්නේ මේක මේ මායාවක් මේ විඥාන මායාව. මැවෙන හැටි. දැන් විඥාන කියනකොට විඥානේ ස්කන්ධේ නැතුව හැදෙන්නේ නැහැ කියන එක පෙන්වනවා. විඥානේ ස්කන්ධේ නැතුව හැදෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර කියන්නේ දැන් ඔය න්‍යායාත්මක පැත්ත ප්‍රායෝගික පැත්තත් එක්ක බලන්න. ප්‍රායෝගික පැත්ත තමයි අපි ඔබට පෙන්වුවේ. අම්මගේ හැඩතල එනකොට අම්මා කියලා සද්ද දානකොට මෙතන ප්‍රතිකම්පනයක් වෙනවා කියලා. සොරාලේ. ඒකයි අපි මේ වචනේ පිට වෙනවා කියන එක. මා ගාලා අම්මා කියනවා. ඒක තමයි පළවෙනි සිත වෙන්නේ මේ හැඩතලයට ශබ්දේ ගැට ගැසීම කියන එක. ඒක අපි පෙන්නුවා මේ ශබ්දයයි වර්ණයයි ගැට ගැසීම කියන එක. එතකොට මේ ප්‍රායෝගික පැත්ත පළවෙනි සිත හැදෙන හැටි. එතකොට ඒක අතීතයේ එතකොට ඒක සංඥාවක් වෙනවා. අම්මා කියන්නේ සංඥාව. ඒක තමයි සිත. එතකොට දැන් මේ මොහොතේත් අම්මා කියලා කිව්වොත් ඔබට ඒ හැඩතලේ එනවා. ඒ අතීතේ ආපු හැඩතලේ. අතීතේ හැඩතලයක්ද අම්මා කියන රූපේ තිබ්බේ. මේ මොහොතේත් අම්මා කියනකොට ඔබට ඒ රූපේ තමයි එන්නේ. ඒ අම්මා කියලා ගත්ත සංඥාව, රූප සංඥාව. මොකද රූප සංඥාවක් පවතින්නේ නැහැ. ඒකත් වෙනස් වෙනවනේ. මොකද ඔබ මේ රූපේ ඔබේ අවුරුදු 5 දී රූපේ නෙමෙයි අවුරුදු 10 දී. අවුරුදු 10 දී රූපේ නෙමෙයි අවුරුදු 15. අවුරුදු 15 රූපේ නෙමෙයි අවුරුදු 20. ඊට පස්සේ අවුරුදු 40 වෙනකොට රූපේ තවත් වෙනස් වෙලා. ඒකත් විපරිණාම වෙනවා. පවතින්නේ නැහැ. ක්ෂණයක් පාසා විපරිණාම වෙනවා. පවතින දෙයක් නෑ මේකේ. ඒ හැම ක්ෂණේම මේක වෙනස් වෙනවා. සිතත් එහෙමයි. මේක සම්පූර්ණයෙන්ම ස්වභාවය එකමයි. ඒතර සිත තමයි මෙතනදී වැදගත්ම කාරණාව. සිත හැදෙන හැටි මේ මොහොතේ කොහොමද මේක අපි ආත්මීය සිතක් හැදුනේ? ආත්මයක් කොහොමද හැදුනේ කියන එක. දකින්න එක. මේකට ධර්මයේ දකින්න ඕනේ හොඳට. එතකොට මේක තව හොඳට මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ මොහොතේ ඔබට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ ඕකටයි. එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ මේ අරමුණ කියනකොටම ඒක පොත කියලානේ එන්නේ. එතකොට ඒක උදාහරණයක් ගත්තොත් අපි නිතරම කතා කරන්නේ ඒ උපමාවනේ පොත කියලා ගත්තා. දැන් මේ මොහොතේ එන අරමුණ. දැන් පොත කියන්නේ මේ මොහොතේ තියෙන එකකුත් නෙමෙයි. ඒක අතීත සංඥාව පළවෙනි එක. අපිට මේ වර්තමානයේ හම්බ වෙලා නැහැ කියන එක. දෙවෙනි එක තමයි ඔතන පොත කියලා දෙයක් බාහිර ඇත්තෙත් නැහැ. ඒක අපි දාගත්ත නමක්. තුන්වෙනි එක තමයි අපේ සිතේ දැන් බාහිරත් එහෙම රූපෙත් එහෙම පොත කියලා දෙයක් ওই රූපේ නැහැ. ඒතකොට රූපේ පොත කියලා දෙයක් එතකොට ශබ්දේ නැති වෙනවා. ශබ්දේ රූපෙට අයිති නැති වෙනවා. දැන් ඔය මුලින්ම හැඩතලයක් එනකොට ඕකේ නම දැම්මේ මොකද්ද? කමල් නම් කමල්ගේ තමයි රූපේ. ඒකේ නම දැම්මේ සංජීවනී නම් සංජීවනී තමයි රූපේ. ඒකේ නම දැම්මේ කුමද්ද? ඒක තමයි රූපේ. එතකොට ඒක ඇත්තක්ද නෑනේ? ඒක අපි දාන එකක්. ඒක ආයිමත් වෙනස් වුණොත් එහෙම ඒක ආයි එතකොට ඒ රූපේට ඒ શબ્ද නෙමෙයි වෙනවා. එයා ඒවා සම්මුති ප්‍රඥප්තිය ඒවා එකක්වත් ඇත්ත නෙමෙයි. අපි දාගත්ත දේවල්. එතකොට එහෙම දේවල් බාහිර නැහැ. පොත කියලා දෙයක් බාහිර නැහැ. එතකොට අපි තමයි මේ කියන්නේ. එතකොට ඒ අපේ සිතෙත් පොතක් කියලා දෙයක් නැහැ. සිතුවිලි වල තියෙන්න පුළුවන් ද භෞතික දේවල් නැහැනේ. සිතුවිලිත් පොත්වල කියලා දේවල් නැහැ. එතකොට බාහිරනුත් හම්බ වෙන්නේ නැහැ, සිතිනුත් හම්බ වෙන්නේ නැහැ මේ එන අරමුණ. අපි අරමුණ කියන්නේ මේ මොහොතේ අපේ සිතට එන අරමුණ. ඒ අරමුණ එතනම නිෂ්ප්‍රභා වෙනවා. කියන්නේ ක්‍රියාසිතක් බවට පත් වෙනවා. හිමිකාරයක් නැති වෙනවා. දෙයක් නැහැ, කෙනෙක් නැහැ. දෙයක් තිබ්බොත් තමයි මේ පැත්තේ කෙනෙක් ඉන්නේ. දෙයක් නැහැ කියන්නේ කෙනක් නැහැ. එතකොට මේ මොහොතේ එන අරමුණ එතනින් මිදෙනවා කියන්නේ. එතන ක්‍රියාවලියක් විතරක් සිද්ධ වෙනවා. ඔබ ඇවිදිනකොට, කනකොට, බොනකොට, වැඩ කරනකොට හැමතැනම කෙනා නැතුව වැඩ කරන්න. එතකොට ඔබ තමයි මේ පුරුදු වෙන්නේ. කෙනාගෙන් මිදිලා. මම මගෙන් මිදිලා මගේ වැඩ දිහා බලාගෙන ඉන්නවා. අපි කිව්වේ තමන්ගෙන් මිදිලා තමන්ගේම කටයුතු දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒක තමයි දියුණුම තැන. එතනට එන්න ටික පුරුදු වෙන්න, පුහුණු වෙන්න ඔබට ඔබගේ මට්ටමට එන්න මුලින් සිතුවිලි ඔබකින් එන්නේ. ඔබ හිතන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේක හිතන දෙයක් නෙමෙයි අවසානයේදී වෙන්නේ. සිතුවිල්ලක් නෙමෙයි. යථාර්ථයක් ඔබපත් වෙන්න ඕනි. යථාර්ථේ බවට පත් වෙන්න ඕනි. එතකොට ඔබට සිතුවිල්ල නෙමෙයි ඒක. ඒක ඇත්ත වෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා ඔබට. ඒකට ටිකක් දවස් යන්න පුළුවන්. එක පාටම නොවෙන්න පුළුවන්.
කෙනාගේ හැටියට ඒ ස්වභාවය වෙනස් වෙනවා. ඒක තමයි විදර්ශනා කරනවා කියන්නේ. ඉතින් මේක පරයන්කෙත් තියෙනවා. පරයන්කෙත් කරන්න පුළුවන්. හත් දෙක තියාගෙන හුස්ම දිහා බලනකොටත් තොලාග්‍රේ රූපයන්තේ කියලා. එතකොට ඒක දැන්න සිත නාමයන්තේ කියලා නාම රූපාන්ත දෙක දැකලා ඒත් ඕකම තමයි සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම පරයන්කේම එහෙම බෑනේ එහෙම පරයන්කෙන් ඔබ නැගිටින්න බෑනේ. ඒක හතර ඉරියව්වෙම ඔබ දකින්න ඕනේ. ඇවිදින කොටත් කොහේ හරි යනකොට වුණත් ඔබට හැම මොහොතෙම ඔබට මේ ඇත්ත පේන්න ඕනේ. ඇත්ත පේනකොට මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. මේක දියුණු කරනකොට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔබගේ සිතින් ඔබ මිදිලා සිහියක් පවතිනවා. ඒකයි ඥානය අවදි වෙනවා කියන්නේ. මේ සිතුවිලි වලින් මිදිලා අපි මේ දේ දැන් අපි මුලින් මේ කතා කරේ මේකේ මූලික අවස්ථාව. නමුත් මේකෙන් අවසාන දැන් ඊට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඔබට සිහියක් අවදි වෙනවා හැම මොහොතෙම. ඒක තමයි සතිය වැඩෙනවා කියන්නේ. සතිය කියන්නේ ඔබට එන අරමුණු එනවා යනවා පේන්න ගන්නවා. ඒ අරමුණු ඊට පස්සේ සත්‍ය දකින්නවා නම් සවිතක්ක සවිචාරයි. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සමාධි කියන ලෞකිකයිනේ. එකම තැන එකම අරමුණ තියා ගන්නවා. මෙතන එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා සවිතක්කයි. එකම අරමුණ ආයි ආයි තියාගන්න එකක් නෙමෙයි සමතේ. මෙතන කරන්නේ එන අරමුණේ සත්‍ය දැක්ක එතනින් ඒක ඉවර කරා. ආය අවශේෂයක් තියාගන්නේ. ඇත්ත දැක්ක ගාම බාහිරත් පොතක් කියලා දෙයක් නැහැ, සිතේ පොතක් කියලා දෙයක් නැහැ. පොත එතනින් අරමුණේ පොත් හම්බෙන්නේ නැහැ. අරමුණ මිදෙන්න ඕනේ. ආය අරමුණ ශේෂ වෙන්නේ නැහැ. ශේෂ වෙන්න හේතු නැහැ. මුලින් ඔබට ශේෂයක් ඒ දැනෙයි. මොකද සෑහෙන කාලයක් අනුසෝතයේ තුල රැවටිලා ගිය නිසා රැවටීම ටික ටික තමයි දිය වෙලා යන්නේ. සත්‍ය බවටපත් වෙන්නේ. නමුත් ඒකට කාලෙ ගියට කමක් නැහැ. ඔබ ඒ සත්‍යම හිතට පෙන්වන්න ඕනේ. මොකද වෙන විකල්පයක්වත් නැහැ. සත්‍ය නම් සත්‍ය දකින්නම ඕනේ. සත්‍ය වීරයකින් තමයි නිසා මුලින් සිත දකින්නේ. පස්සේදී තමයි Tamanට බල ධර්ම බවටපත් වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම. සද්දා කියන්නේ සත්‍ය දකින්න එක, වීරිය කියන්නේ ගන්න වීරිය. සතිය කියන්නේ දැකීම, සතිය පිටීමේ සිත පේන්න ගන්න එක. සමාධිය කියන්නේ ඒ තුල ඇතිවන කණික සමාධියක් තමයි මේ ඇති වෙන්නේ මේ සවිතක්ක සවිචාර සමාධිය. ඒ කියන්නේ මිදීමත් සමාධිය. මිදීම තුල දැනෙන සමාධියක්. සිතවිලි වලින් පරිබාහිර දැනෙන සමාධියක්. සිතවිලි වලින් මිදීලා දකින්න සමාධියක්. දැන් ඔබ ඇස් දෙක අරලා බැලුවොත් ඔබට මේ පේන දර්ශනයේ සත්‍යයක් නොවන බව දකිනකොට පේන්නේ හුදකලාවක්. බද්දේක රත්න කියන තැනට. ඒකම තමයි මේ මොහොතට අවදි කියනත් ඔය හුදකලාව තමයි පේන්නේ. සිතුවිලි වලින් මිදිලා ඉන්නවා කියන්නේ ওই සිතුවිලි නැතුව නෙමෙයි. සිතුවිලි ආවට ඒව හරේ නැති වෙලා අර ශුන්්‍යතාවයක් එනවා. ඒක අපි කියන්නේ රත්නේ ඒකෝ රත්න කියන්නේ. ඒක තමයි ඇත්තටම දර්ශනේ. බුද්ධ දර්ශනේ. ඇති වෙන නැති වෙන මේ සත්‍ය දකින්න තැන කිසිම දෙයක එහෙම ආත්මීය දෙයක් කිසිම දෙයක් හමු වෙන්නේ නැහැ. අනාත්මයි. ඒක නිමිත්තක් අවු වෙන්නේ නැහැ. අනිමිත්තයි, අප්‍රණීතයි, ශුන්‍යතයි. ඔය දකින හුදකලාවයි ශුන්‍යත. ඒ දකින සිතින් මිදුණු ස්වභාවයක් ඔබ දකිනවා. පත් වෙනවා. ඒක තමයි බුද්ධ ස්වභාවය. ඒ ස්වභාවය තුලයි ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ. ඒ ස්වභාවය තුලයි මාර්ගය අවදි වෙනවා කියන්නේ. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය අවදි වෙන්නේ ওই ස්වභාවය තුලයි. අපි කියේ නාම රූප පරිච්ඡේදේ නාම රූප එකතු වෙන්නේ නැති තැනයි ඔය මේ සම්දිස්ථානේ දකින්න ඕනි ආර්ය භූමියට ප්‍රවේශ වෙන්නේ ඔතනින්. ඒක ප්‍රායෝගිකව ඔබ ඇවිදිනකොට වැඩ කරනකොට එළවලු කපනකොට හැම සතර ඉරියව්වෙම ඔබ මේක දකින්න පුහුණු වෙන්න ඕනේ. ඒ තුල ඔබ ලබන දියුණුව මුළු සසරම ඔබගේ දුකෙන් මුදවනවා. විශාල දියුණුවක් කරා ඔබ රැගෙන යනවා. මේක තමයි අපි දිගින් දිගට පැහැදිලි කරගෙන ඉන්නේ. ප්‍රායෝගික වෙන එක තමයි මෙතනදී වැදගත්ම දේ. අපිට ගොඩාක් කතා කරනවට වැඩිය අපි තින් අලුත් අයට මේක කතා කරන දේ වැදගත් වෙයි. නමුත් මේව නැවත දැන් අහන අයටත් ඒක ප්‍රකට වීම වැදගත් වෙයි. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔබ ප්‍රායෝගිකව හිත තබා ගන්න එක මේ පේන දේ මේ සම්මුති ප්‍රඥප්ති නැතිව දකින්න පුරුදු වෙන්න. අන්න එතනට හිත තියාගන්න. අඹ ගහ නැතුව නිකන් ගහක් දකින්න. ගහකුත් නැතුව නිකන් හැඩතලයක් බවට පත් වෙන්න. ඒ කියන්නේ ඔබ ධර්ම මාර්ගයේ ලොකු දියුණුවක් ලබනවා. ශබ්දේ කපුටෝ එහෙම නැතුව සම්මුතිය එහෙම ප්‍රඥාප්ති නැතුව ශබ්දේ විතරක් වගේ දකින්න පුරුදු වෙන්නේ ඒක. ඒවට කම්පණය වෙන්නේ නැති ස්වභාවයට එන්න. ඒතර ඔබගේ අර මානීය ස්වභාවෙත් මේත් එක්කම බිඳ වැටෙන්න ඕනේ. දැන් අපි කිව්වා දැන් ඔබ පොලිස් කාර්යයක් කියලා හිතනවා. ඔබ ගුරුවරයෙක් කියලා හිතනවා. ඔබ නර්ස් කෙනෙක් කියලා හිතනවා. දැන් ඔය චරිතය තුල තියනවා නේද යම්කිසි වටිනාකමක්.
ඒ වටිනාකම් බවට ඔබ ඉන්නව නේද ආරෝපණය කරගෙන. අර විද්‍යුතය ආරෝපණය කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන. අනිත් වගේ ඔබ යම්කිසි ආරෝපණ බලයක ඉන්නවා කියන්නේ යම්කිසි සිතුවිල්ලක. ඒ කියන්නේ අර අපි කියන්නේ පොළවේ පය ගහලා ඉන්නව නෙමෙයි අඩියක් උඩින් ඉන්නවා කියන එක. අනේ අඩිය අයින් කළා පොළවටම අඩිය තියෙනා වගේ පය ගහලා ඉන්නවා වගේ මාන්නේ නැතුව ඉන්න පුළුවන්. අනේ මාන්නේ ඔබ දකින්න ඕනේ ඔබට තියෙන බව ඉස්සලා. අපි දකිනවා දැන් ඔය Facebook එකේ එහෙම සමහර දැන් ඔය අලුත් ළමයි එහෙම අපි දකිනවා සමහර වෙලාවට ධර්ම කාරණා වැරදි ඒවා. බුද්ධ ධර්මයේ නෙමෙයි අතන ධර්මයේ දන්නේ නැහැ ගොඩක් අය. ඉතින් ඒක නිසා ඒ වුණාට ඒක ලොකු මාන්නයක තමයි ඉන්නේ අපි මේ පොතේ දහම්පාසල් පොතේ තියෙන වගේ අර කුසලයේ අකුසලයේ දස කුසල දස අකුසල ඔය කටපාඩම් කරගෙන ඕවා ඉතින් මේ ලොකුවට හිතන් ඉන්න ධර්මයේ කියලා අමුතු ආරෝපණයක් ඇති කරගෙන. එහෙම දෙයක් නැහැ මේ ධර්මයේ කියන්නේ ඇත්තම ඒ මුකුත් නැතිවීමනේ ධර්මයේ කියන්නේ. දැන් නැතිවීම නෙමෙයි දැන් ඇති වෙලා තියෙන්නේ ධර්මයේ කියලා. අර බලනකොට අර පොලිසියේ අර නර්ස්ලා වගේ අර ගුරුවරු වගේ අර තානාන්තරයක් හදාගෙන ඒකේ ආරෝපණය වෙලා ඉන්නවා වගේ මාන්නයක් තුල ඉන්නේ. මේ දරුවොත් එහෙමයි මේ Facebook වල මේ ඔය ධර්මයේ කියලා දැන් දාන ඒවා දිහා බැලුවම අපිට පේනවා. අනිත් එක මේ දරුවන්ගේ ලොකු අපරාධයක් තියෙනවා. මේ දරුවෝ මේ එක එක චරිතවලට පුජ්‍යල චරිතවලට ගැට ගැහිලා ඉන්නේ. ඒගොල්ලෝ වාද කරනවා. මේ හාමුදුරුවෝ හරි අර හාමුදුරුවෝ වැරදි නම්ම කියද හැකි. සමහර ඒ හිතන් ඉන්නවා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලාගේ නම් ඒ නම් තමයි භාවිතා කරන්නේ. ඒ නම් උඩ ඒගොල්ලෝ ආරෝපණය වෙලා ඉන්නවා. ඒ තමයි මම වගේ. ඒ මගේ හාමුදුරුවෝ වගේ මෙන්න මෙහෙම ඒ මොකද්ද ලොකු ධර්මයේ නෙමෙයි අධර්මයකට ගිහිල්ලා. අපි නම් කියන්නේ පුජ්‍යලේ සරණ යන්නත් එපා. පුජ්‍යලීට බොහොම කොටු වෙන්න යන්නත් එපා. ඔබගේ ධර්මයේ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ඕයි මිදීම තුලයි ධර්මයේ තියෙන්නේ. ඕයි අල්ල ගැනීම තුල නම් ධර්මයක් නම් කොහොමත්ම නැහැ. ඒක නම් කියන්න පුළුවන්. ඉතින් ඒ ළමයි එහෙම මේ වාහනවා නම් අනේ ළමයි නේ ගැටෙන්න නම් එන්න එපා. මේ පොඩි දරුවෝ වගේ අපිට පේන්නේ නිකන් මොන්ඩිසෝරි ළමයි වගේ මුකුත්ම ධර්මයේ ගැන තේරෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම දන්නවා කියලා හිතාගෙන පුදුම විදිහේ මේ මාන්නික හරි පිරිහීමක තමයි මේ දරුවන්ගේ හැසිරීම තියෙන්නේ. ඉතින් දොස් කියනවා නම් නෙමෙයි. අපි දරුවන්ට හරි ආදරේ. මොකද හේතුව තමයි මේ දරුවන්ගේ අසරණකම. මේ දරුවෝ මේ ධර්මය අවබෝධ කරගන්න ඕනි. ඉතින් මහා කරුණාවක් අපි ගාව තියෙනවා. අපි කිසිම කෙනෙක්ට එහෙම අපි ওই වචනයක් කිව්වත් පොඩ්ඩක්වත් එහෙම නෑ නරකක් හිතන්නේ. අපි කියන්නේ මේ ධර්මයේ හරි නිර්මලයි. ධර්මය තුල කිසිවක්ම නෑ අපිට ආරෝපණය කරන්න පුළුවන්. වටිනාකමක් දෙන්න කිසිම දෙයක් නෑ. කොටින්ම කිව්වොත් නිවන කියලා දෙයක්වත් නෑ වටිනාකමක් දෙන්න. මේකේ නිවන කියලා දෙයක් නෑ. නිවන කියන්නේ මේ සිතෙන් මිදීම. වෙන ඔබට නිවන කියලා 아무තු දෙයක් හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒක හරි නිදහස් තැනක්. මේකේ මිදීමක් තියෙන්නේ, නිස්සරණයක් තියෙන්නේ. ඒක නිසා අපි සරලවම ඔබට දානවා සිතින් මිදෙන මග, නිවන් දකින මග, දුකෙන් මිදෙන මග, එයයි නිස්සරණ මග කියලා. දැන් ඔබ මේකෙන් හොඳින් දකින්න මේ සිතුවිලි වලට ආරෝපණය නොවි අර අඩියක් උඩින් ඉන්නවා වගේ නෙමෙයි බිම පය ගහලා ඉන්න විදිහට මේ හැම දෙයකම මිදෙන්න. මේ සිතුවිලි ආරෝපණයෙන් මිදෙන්න. සිතුවිලි තමයි ඔබට මිම්මක් දීලා තියෙනවා. මැනීමක්. එතනින් මිදිලා ඔබ මේ සම්මුති ප්‍රඥාප්තිය වලින් තමයි මේ මිම්ම හැදිලා තියෙන්නේ. අපි දාගත්ත සම්මුති ප්‍රඥාප්තිය තමයි උපාදාය රූපේ කියලා කියන්නේ. උපාදාය රූපේ කියලා කියන්නේ අපි විසින්ම හදාගත්ත දෙයක් මිසක් බාහිර තියෙන දෙයක්වත් නෙමෙයි. ඒක චිත්ත රූපයක්. ඒක අපි තියනවා කියලා ගත්ත එකක් තමයි උපාදාය කියන්නේ. උපාදාය කියන්නේ පොත කියනකොට ඒ શબ્දෙම තියනවා කියන හැඟීම. ඒක තමයි උපාදාය රූපේ. පොත කියනකොටම උපාදාය රූපෙත් වෙලා ඉවරයි, සමුදය වෙලත් ඉවරයි, උපාදාන වෙලත් ඉවරයි. කර්මත් ඒ කියන්නේ රාගදේශමෝ සියල්ලම ඇති වෙලා ඉවරයි පොත කියනකොට. ජාජ්ජරා මරණත් ඒත් එක්කම තියෙනවා. පටිච්ච සමුපාදෙම ඔයත් එක්කම තියෙනවා. පටිච්ච සමුපාදේ සත්‍ය දකින්නවා කියන්නේ පටිච්ච සමුපාදයෙන් මිදෙනවා. ඒ කියන්නේ නාම රූප එකතු වෙන්නේ නැහැ කියන්නේ පටිච්ච සමුපාදයෙන් මිදෙනවා. ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇතිකල්ලි මෙය වේ කියන එක දකින්නවා කියන්නේ මෙය ඇතිකල්ලි මෙය වේ කියන එක මේ නැතිකල්ලි මේ නොවේ කියන තැනට මේ ඉපදුණු කල්ලි මේ ඉපදී කියන තැනට එනවා කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති මෙය ඇතිකල්ලි මෙය වේ ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැතුණු කල්ලි මේ නැති වේ ඉමස්ස උපජ්ජය ඉදං උපජ්ජති මේ ඉපදුණු කල්ලි මේ ඉපදේ ඉමස්ස නිරුද්ධය ඉදං නිරුද්ධති මේ නිරුද්ධ වුණු කල්ලි මේ නිරුද්ධ වේ නිරුද්ධ වෙනවායි කියලා කියන්නේ ඇත්තරම මේ සිතෙන් සිත මිදෙනවා
දැන් මේ ආලෝකයේ තියෙනකොටනේ මේ දැන් ඔබට මේ වර්ණසිත ඇති වෙලා තියෙන්නේ. ඒතර ආලෝකේ නැත්තම් වර්ණසිතක් නැහැ. එතකොට ඒ වර්ණසිත කියන එක බාහිර කියලා නැහැ කියලා දකිනකොට එහෙම සිතින් හදාගෙන යනකොට සිතෙත් එහෙම දෙයක් නැහැ කියනකොට මේක මිදෙනවනේ. අන්න මේ නැති වුණු කල්ලි මේ නැති මේ නිරුද්ධ වුණු කල්ලි මේ නිරුද්ධ වෙයි. ඉතින් මේ පටිසමුපාදේ මේ ඇති වෙන කල්ලි මේ ඇති වෙයි කියන එක. මේ නිරුද්ධ වුණු කල්ලි මේ නිරුද්ධ වෙයි කියන්නේ නිරෝධයට යනවා දකින්නවා කියන එකයි. ඒක සමුදය කියලා කියන්නේ මේ පොත ඇතිවීම දකින්නවා. මේ ඇතුණු කල්ලි මේ ඇති වෙයි. එතකොට අත්ගමයේ දකින්නවා කියන්නේ මේ සත්‍ය දකින්නකොට වෙන්නේ මේ බාහිරෙන් හම්බ වෙන්නේ සිතෙන් හම්බ වෙන්නේ මේ නැති වුණු කල්ලි මේ නැති වෙයි. එතකොට මේකේ සත්‍ය දකින්න තැනයි සිතින් මිදීම සිද්ධ වෙන්නේ. සිතත් නැති වෙලා යනවා. සිත කියලා දෙයක් පනවන්න පොතයි ඇත්තටම නැති වෙන්නේ. අපි පොත කියන සිතනේ මේ ඇති වෙලා තියෙන සමුදය කියලා. ඒතර මේ එන අරමුණේ පොත කියන සිත නැති වෙනවා කියන්නේ සත්‍ය දකින්නකොටම වෙන්නේ නිරෝධයට යනවා. යථාභූත ඥානයේ යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිය ආරම්භයේ මේ එන අරමුණ මනසිකාරය ඒකේ සත්‍ය සවිතක සත්‍ය දකින්න එක තමයි මනසිකාර කරන්නේ යෝනිසෝ මනසිකාරය. ඒක යථාභූත ඥානය. ඒක හැදෙන හැටි දකින්නවා. භූත වෙන හැටි. යථාභූත ඥානය යථාත හැදෙන හැටි භූත වෙන හැටි දකින්නවා. එතකොට පොතෙන් පොත මිදෙනවා. එතකොට පොත කියන අරමුණෙන් ඔබ මිදෙනවා. පොත කියන අරමුණෙන් මිදෙන විදිය උපමාව ගන්න සෑම අරමුණකම මිදෙන්න නැවත ඔබ උත්සාහ කරා. ඔබ ධර්මයේ ශ්‍රවණය කරන නම් පොඩි කාලයක් දවසකට යම් තියාගන්න දීර්ඝව යන්න එපා. යම්කිසි කාලයක් ඔබ වෙන් කරගන්න මේ සිත දකින්න ඕනි කියන ඒක ඔබ යම්කිසි කාලසටහනකට වගේ කරගෙන ගියොත් ඔබට ඒ දියුණුව ගොඩාක් වැඩි වෙනවා. එතකොට පිළිවෙලකට ඔබ හැමදාම සිත දකින්න වෙලාවක් ඔබට තියෙනවා. ඔබේ දිනදා කටයුතුත් එක්කලා සිත දකින්න මුලින් එහෙම තියෙනවනේ. මුලින් ඔබ සිත දකින්නම වෙනම කාලයක් වෙන් කරගෙන සිතම දකින්න. ඒ කාලේ ඔබ හදාගන්න ඒක කාලසටහනක් වගේ. ඔබ සමහරලාට වැඩක් කරනකොට උනත් කමන්නේ ලෝලු කපනකොට උනත් ඒ සිත දකිමින් කරන්නේ. තමන් කරනවා කියන තැනින් මිදිලා කටයුතු කරන්න හැම මොහොතෙම පුරුදු වෙන්න. මේ මම එළවලු කපනවා. මේ මම අතු ගන්නවා. එහෙම නැතුව. දැන් එතකොට මම කියන කෙනා නැති වෙන්නේ දැන් මෙතන ඉඳලා දැන් අපිට මේ අතු ගන්නවා කියලා දෙයක් නැති වෙනවා. දැන් අතු ගන්නවා කියලා අතු ගන්න කෙනෙකුත් නැති වෙනවා. දැන් මේ ඉඳලා කියන්නේ මගේ හිතමයි. පොළව කියන්නේ මගේ හිතමයි. කොළ කියන්නේත් මගේ හිතමයි. එතකොට මෙහෙට කරනවා කියන්නේ ඒක දැන් මේ මගේ හිත තමයි සේරම කියන්නේ. ඉතින් එහෙම නැතුව අර වැඩේ විතරක් වෙනවා. මගේ හිත කියන ටික අයින් කරනවා සිතුවිලිට. එතකොට මේ විඥානේ දැන ගැනීම මගේ හිතනේ. ඒ සම්මුති ප්‍රඥාප්තිනේ පොළව කියන්නේ සම්මුති නාමය. ඉදල කියන්නේ සම්මුති නාමය. එතකොට අතු ගන්නවා කියන්නේ සම්මුති නාමය. ඔය ටික නැතුව වැඩේ කරනවා. ක්‍රියාසිත. පැහැදිලි. එතකොට පිහිය කියන්නේ මගේ සිත. එතකොට ගොටුකොළ කියන්නේ මගේ සිත. කපනවා කියන්නේ මගේ සිත. එතකොට ඔය සිය සම්මුති ප්‍රඥාප්ති නැතුව අරක විතරක් කරනවා. එතකොට කරන කෙනා නැතුව කරන්නේ. එතකොට කෙනා අන්තිමට මම කරා කියන තැනට යන්නත් එපා. මේ ගොටුකොළ කැපුවේ මම වෙන්න බෑ. මේ අතු ගෑවේ මම වෙන්න බෑ. ඒක සබාදාමක් වෙනවා. මම නැති වෙලා එතකොට වැඩේ වෙන්නේ. එතනට එන්න එතන පුරුදු වෙනවා කියන්නේ ඊටාම වටිනවා. කෙනා නැතුව ක්‍රියාසිත පේනවා. කරන කෙනෙක් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා. හිමිකාරයෙක් නැහැ. කොච්චර වටිනවද කියන තැනනේ. එතකොට ඔබ හරි සැහැල්ලුවෙන් කටයුතු කරන හැමදාම. හරි සැහැල්ලු තැනකට ඔබ එනවා මනසින්. කොච්චර වටිනවද? ක්‍රියාවසිතකුයි ප්‍රභාස්වර සිතකුයි ක්‍රියාවලියකුයි ප්‍රභාස්වර සිතකුයි ඔබට හමු වෙනවා. ක්‍රියාවලියක් තියෙනවා ප්‍රභාස්වර සිතක් තියෙනවා. ඒකේ කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. ඒතකොට දුක් විඳින කෙනෙකුත් නැහැ. සැප විඳින කෙනෙකුත් නැහැ. කෙනා මිදන්න ඒතන් සාන්තං ඒතන් ප්‍රණීත අන්න සාන්ත ප්‍රණීත සෝයේ තියෙන ඔතන. එතනට එන්න අපි ඊගා දවසෙත් එතන කතා කරමු. එතන හොඳින් අපි මෙනෙහි කරමු. මීට කලින් අපි දේශන ගොඩාක් තියෙනවා මේ තන අපි මෙනෙහි කරගෙන යනවා. තව මේක එහාට ඔබම අපි අරගෙන යන්නම් ගැඹුරෙන් ගැඹුරට. ලොකු මිදීමකට ඔබට දැනේ අපි මේ සූත්‍රවල තියෙන කාරණාත් අපි දැන් ඉදිරියේදී ගලපන්න යන්නේ. දේශනා මාලාවක් අපි ලෑස්ති කරන්න යනවා. මේ සූත්‍ර වටිනාම සූත්‍ර ටික ඔබට මේ සූත්‍ර පිටකයේ තියෙන මේ ධර්මයේ සිත දකින ආකාරය පැහැදිලි කරන සූත්‍ර තියෙන. ඒවත් එක්කම ඔබට දකින්න පුළුවන් මේ සත්‍විස් බෝධිපාශික ධර්ම මේ සිත දැකීම තුළ අපි පෙන්නනවා. ඒ විදිහටම හැම ෂණේම ඒ ෂණේම තමයි මේ සේරම. වෙන මොකුත් නැහැ. ෂණේම තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. ෂණේම තමයි ආරෂ්ඨාංග මාර්ගය තියෙන්නේ. ෂණේම තමයි සත්‍විස් බෝධිපාශික ධර්මම. ධර්මයේ දකින්න කෙනාට ෂණේ සියල්ලම. ෂණේම ඇතගෙන නිරුද්ධ වෙනවා. රූපේ එතනම නිරුද්ධ වෙනවා. රූපා නිච්චතෝ අනිච්චතෝ අනිච්ඡම් බන්තේ කියනකොට රූපයෙන් මිදුණු තැන
රූපේ තියෙනකම් විතරයි රූපේ ඇත්ත කරගත්තොත් විතරයි සියල්ලම තියෙන්නේ. රූපෙන් මිදෙනවා කියන්නේ සියල්ලෙන් මිදෙනවා කියන්නේ. කෙනෙකුත් නැහැ, පුජ්‍යලයකුත් නැහැ. අන්තිමටම මෙතන ආත්ම පුජ්‍යල කතාවකුත් නැති වෙලා ඔබ රහත් භාවයේ කරාම යන ගමනක් තමයි මේ යන්නේ. සියලු කෙලෙස් මෙතනදී ඔබගේ ෂය වීගෙන යනවා. සියලු කෙලෙස් නැසන මග මෙයයි සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන්නේ රූපයෙන් මිදෙන තැනයි. රූපය ඇත්ත කරගෙන කරන කිසිම දෙයක් සමුච්ඡේද ප්‍රහාණයක් වෙන්නේ නැහැ. බුදුන් වහන්සේමයි ඒක පෙන්වන්නේ. රූපයෙන් මිදෙන තැන. රූපේ නිච්චතෝ අනිච්චතෝ හැම තැනම ඔය ඔතනයි ධර්මය ආරම්භ වෙන්නේ. ඊට පස්සේ තමයි වේදනා නිච්චතෝ අනිච්චතෝ කියන්නේ. එහෙනම් රූපයෙන් මිදෙනවා කියන්නේ ශබ්ද, වර්ණ, ගන්ධ, රස, පහස සියලු අරමුණු වලින් මිදෙනවා කියන එකයි. එහෙනම් ඔබ නිවැරදි නිවන් මාර්ග දිශානතිය හඳුනා ගනිමින් සිටිනවා. ඔබ නිවන් දකිනවා. මේ නිවැරදිම නිවන් මාර්ගය ඔබ අධ්‍යයනය කරන්නේ මේ විදර්ශනා භාවනාවයි. සමතේ මෙතන අත්‍යවශ්‍යයි කියලා අපි කියනවා. සමතයක් නැති විදර්ශනාවක් නැහැ. හැබැයි වෙනම සමතේ වඩනවා කියලා දෙයක් අපි කියන්නේ නැහැ. අපි කියන්නේ සමතේ හිත විසිරනවා විතරයි වඩන්නේ කියලා. එහෙනම් අපි නිවන් දකිනවා මිසක් සමාධියක් හොයන් යනවා නෙමෙයි. හරි සරල සුන්දර තැනකින් ඔබ නිවන් මගට බුදුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සතර සතිපට්ඨානය යමෙක් හරියට වඩයි නම් දින 7ක් ඇතුළත සෝවාන් වෙනවා. ඒකම තමයි අපිත් කියන්නේ. මේ සතර සතිපට්ඨාන හරියට වඩයි නම් උපරිම දින 7යි වැඩිම වුණොත් ඒක අවුරුදු 7ක් වගේ බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඉතින් ඒ බොහොම සුළු කාලයක් ඇතුළත මේ තමන් ඒ කාන්තේම කෙලෙස් නැසන මග කටයුතු කරනවා. ඔබ ශක්තිමත් සිතක් ඇති කරගන්න මේ මගට. සැලෙන බොළඳ සිතකින් ඒ සැලෙන බොළඳ මේ කියන්නේ සුන්දර සිතකින් එන්න, සැහැල්ලු සිතකින් එන්න කටෝරු ගමනක් කරගන්න එපා. හිතට නොදැනි හිතෙන් මිදෙන මගක් අපි ඔබට කියනවා. හැබැයි ඒක ඔබේ අතේ තියෙන්නේ. ඒ මග ඔබ හොඳින් දක්ෂව ගමන් කරන්න ඕනි. කිසිම කෙනෙක් එක්ක ගැටීමකට යන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සිත නම් මොකටද අපි බාහිරින් ගැටෙන්නේ. සිතම දෙයක් එක්ක ගැටීමක් නැහැ. තමන්ගේ